are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. ආයුබෝවන් සිඩ්නි නගරයේ සිට ගුවනට එක්වන විදුර සිංහල සංග්‍රහය සමගිනුයි ඔබ මේ එක් වී සිටින්නේ. සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංගමාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවි තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිඩ්නි නගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.viduramedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකියි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකි අපගේ දුරකථන අංකය 0425 272 945 හෝ 0433 330 638. සුපුරුදු හෝරාව ඔබ අප හැම සතියකම හමුවන බොහොම ස්තුතියි නවරදවාම බ්‍රහස්පතින්දා සජීවීව විකාශනය කරන විදුර සිංහල සංග්‍රහයට සවන් දෙන ඔබට. ඒ වගේම පසුව vidurumedia.net අපේ වෙබ් අඩවියට ගොඩ වෙලා වැඩසටහනට සවන් දෙන ඔබටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. කාලක පටන් ඔබ අප වෙත ගෙන ආව සිංහල සිනමාවේ මං සලකුණු කළ මුල් යුගයේ චිත්‍රපට සිනමා පට පිළිබඳව සනත් හේවාගම සමගින් මතක ඇති වැඩසටහනක් අප කෙරුවා. අපි හිතුව තාවකාලික විරාමයක් සනත් දීලා වඩාත් පුළුල් ලෙස සිනමාව දෙස බලන්න. විශේෂයෙන්ම ජගත් සිනමාව පිළිබඳව කරුණු සොයා බලන්න. මොකද මේ වෙනට ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපට විවිධ රූපවාහිනී නාලිකා ඔස්සේ විවිධ රටවල නිපදවන විවිධාකාර වූ චිත්‍රපට අපට සමීප වෙමින් පවතිනවා. ඉතින් මේ චිත්‍රපට ඉතිහාසය පිළිබඳව කෙටියෙන් ඔබ දැනුවත් කරලා විවිධ රූපරාමු ඔස්සේ අප වෙත සමීප කරන්නට හදන සුවිශේෂී වූ කරුණු කාරණා මොනවාද? අපේ අවධානයේ චිත්‍රපටය බලද්දී යොමු කළ යුතු ස්ථාන මොනවද කියලා ටිකක් පුළුල්ව කතා කරන්න සාකච්ඡා කරන්න හිතුවා අපි. ඉතින් ඒ පිළිබඳව මනා දැනුමක් පරිචයක් ඇති අයෙකු සමග පසුගිය සතියේ අප කළා සාකච්ඡා කරන වැඩ සටහන් මාලාවක් ආරම්භ කරනවා කියලාද? ඔබට ඒ කවුද කියලා පොරොන්දු පරිදි මම හිතන්නේ හඳුනා දෙන්නට පුළුවන් අද මෙදිරියේ ඔහු සිටිනවා. ඒ තමයි කොළඹ සරසවියේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අංශයේ සිනමාව පිළිබඳව කතිකාචාර්ය, ඒ වගේම සිඩ්නි සරසවියේ සිනමා අධ්‍යයන අංශයේ පශ්චාත් උපාධිය සඳහා පරීක්ෂණ කටයුතු වල මේ දිනවල නියැලෙන ප්‍රියන්ත ෆොන්සේකා. ඔහු සමග වැඩසටහනේ දෙවනි භාගයේදී අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා මේ ජගත් සිනමාව නැත්නම් මේ සිනමාව කොහොමද ආරම්භ වුණේ මේ ඉතිහාසය පිළිබඳව. ඒ වගේම මේ විශාල පිමි කීපයක් සිනමාව ගමන් කරපු අවධිය පිළිබඳව අප දැනුවත් කරන්නට ඔබ දැනුවත් කරන්නට මැදිරියේ සිටින ප්‍රියන්ත අප ඔහු සමග සාකච්ඡා කිරීමට සූදානම්. ඔබට මතකද ඕල්ඩ් සිඩ්නි ටවුන් එක 1975 ඉඳලා 2003 පමණ වෙනතුරු ක්‍රියාත්මක වුණා ඕල්ඩ් සිඩ්නි ටවුන් එක. ඔබ සමහරවල් නරඹන්නට යන්නට ඇති ඔබේ දූ දරුවන් සමග. යුරෝපීය ජාතිකයන් ඕස්ට්‍රේලියාවට පැමිණිලා ඔවුන් මුහුණ දීපු ප්‍රශ්න, ඒ වගේම ඔවුන් ඒ දේශ ගුණයට හුරු ආකාරය, එහිදී ඔවුන් ජීවත් වූ ආකාරය, මොන විදිහටද මේ නිලධාරීන් කටයුතු කරේ, ඒ වගේම ඒ ජන ජීවිතේ කොයි විදිහටද ගෙවුනේ කියලා ඔබට පෙන්වුවා. මතකද ගොස්පට් කිට්ටුව තියෙන ඕල්ඩ් සිඩ්නි ටවුන් එක? මේ ඕල්ඩ් සිඩ්නි ටවුන් එකේ ප්‍රධාන ගොඩනැගිල්ලට අද උදෑසන ගින්නක් ඇති වෙලා බොහොම හානි සිදු වුණ බව දැනගන්න ලැබුණා, වහලා තිබුණත්. නමුත් මේ ඕල්ඩ් සිඩ්නි ටවුන් එක නැවතත් ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් ඔබේ මතකය
ඈතට ගෙනියන්නට බොහෝම ඉවහල් වෙනවා මේ ඕල් සිඩ්නි ටවුන් එක. ඔබේ දූ දරුවන්ට පෙන්වන්නට වටින තැනක් කවදා හරි දිනක නැවතත් ආරම්භ කරුවොත් එහිදී කසපහර දෙන හැටි, ඒ වගේම උසාවියක වැඩ කටයුතු කරන හැටි. ඔබට මතකද දඬු කඳ ශ්‍රී ලංකාවේ මේ දඬු කඳ කඳේ ගහනවා කියලා අපි කියන්නේ. මේ දඬු කඳ දකින්නට පුළුවන් ඔබට මේ ඕල් සිඩ්නි ටවුන් හේදී. මම හිතන්නේ ආරම්භ වුණොත්, මම හිතන්නේ නැවතත් ආරම්භ කෙරුවොත් ඔබට මේ සියලුම දේ දැක බලා ගන්නට පුළුවනි. ඉතින් අදත් විදුරු සිංහල සංග්‍රහයට වැඩසටහන් රාශියක් ඇතුළත් වෙලා තිනවා. කලින් පැවසූ පරිදි සිනමාවේ ඉතිහාසය පිළිබඳව, ඒ වගේම මං සලකුණු කළ චිත්‍රපටයක් පිළිබඳවත් අපි කතා කරන්න සූදානම් ප්‍රියන්ත ෆොන්සේකත් සමගින්. ඒ වගේම සුපුරුදු පරිදි සතියේ ප්‍රවෘත්ති ප්‍රජා නිවේදන වලටත් ගීත කීපයකටත් ඔබට සවන් දෙන්නට අද අවස්ථාව තියෙනවා. මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක නිරත වෙනවා. මේ සංචාරයේදී එක් දින ජාත්‍යන්තර තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය හා සටන් වදිනවා. අද දෙවනි තරගය, මේ වෙනකොට තරගය පැවැත්වෙනවා මීර්පූර්හිදී. මේ පිළිබඳව විස්තර අපි ප්‍රවෘත්ති විකාශනයේනුත් ඉන් අනතුරුව අලුත්ම තත්ත්වය ඔබට ගෙනෙන්නට සූදානම් වැඩසටහනේ අවසාන භාගයේදී. අද වසර 2014 පෙබරවාරි 20 වෙනිදා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා පුවත්පත් කලාවට එක් වූ රිවිකරණ පුවත්පත ආරම්භ වුණේ 1907 පෙබරවාරි 20 වෙනිදායි. අද වගේ දවසකයි. ඒ වගේම දවස පුවත්පත් රජය විසින් තහනමට ලක් කෙරුණේ 1974 පෙබරවාරි 20 වෙනිදායි. ලංකාවට ප්‍රථම ඩබල් ඩෙක බස් රථය ගෙන්වනු ලැබුවේ 1946 පෙබරවාරි 20 වෙනිදායි. අද වගේ දවසකයි. එක්සත් ජාතික පක්ෂයේ පිහිටුවනු ලැබුවේ 1946 වසරේ අද වගේ දවසකයි. ඉතින් මෙවැනි සුවිශේෂී සිදුවීම් සිදු දවසකයි අප ඔබ හමුවන්නේ විදුරු සිංහල සංග්‍රහය සමගින්. යාපනය පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරායි ගුවන් තොටුපොල්වල මගින් කෙලිම ඉන්දියාවේ ප්‍රධාන නගර අතර ගුවන් සේවා සහ තලේමන්නාර සිට ඉන්දියාවේ රාමේශ්වරම් අතර නැව් සේවයක් ආරම්භ කිරීමටත් හැකි යෝජනාවක් ඇතුළු තවත් යෝජනා කීපයක් පසුගියදා උතුරු පළාත් සභාව විසින් සම්මත කරගත් බවට වාර්තා වෙනවා. මීට අමතරව කංකසන්තුරේ වරායි පුළුල් කොට වාණිජ වරායක් ලෙස වැඩි දියුණු කිරීමටත් එමගින් උතුරු පළාත් සභාවට විශාල ආදායමක් ලබා ගැනීමටත් මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් ඉටු කරගත හැකි බවයි එම වාර්තාවලින් දැක්වෙන්නේ. කෙසේ වෙතත් වරාය, නාවික සහ ගුවන් සේවා කටයුතු ශ්‍රී ලංකා රජයේ පාලනය යටතේ පවතින බැවින් එමෙලි යෝජනාවන් සඳහා රජයේ අනුමැතිය ලබා නොදෙන බවයි රජයේ ප්‍රකාශකයෙකු දක්වා සිටී. ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික තාක්ෂණයේ සම්දිස්ථානයක් සනිටුහන් කරමින් ලංකාවේ පළමු ගැමා විකිරණ යන්ත්‍රය ගැමා විකිරණ යන්ත්‍රාගාරය පසුගියදා බියගමදී විවෘත කරා. මේ ආයතනය යොදා ගනුවෙන් වෛද්‍ය උපකරණ, ජීවාණුහරණ, ආහාර කල්තබා ගැනීම සහ ආහාරවල ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සමග නව කාර්මික අමුද්‍රව්‍ය නිෂ්පාදනය සඳහාද යෙදවෙන බව දැක්වෙනවා. මෙම ආයතනය මගින් නව රැකියා අවස්ථාවන් රැසක්ම උදා වෙන බවත් කෘෂිකර්ම සහ විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා මේ සඳහා මෙම ආයතනය යොදාගත හැකි බවත් දක්වා සිටිනවා. අපි දන්නවා මේ දිනවල ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් සංවර්ධන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙන බව. ඉතින් මේ සඳහා පෞද්ගලික අංශයත් ඉතා විශාල වශයෙන් දායකත්වයක් ලබා දෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකු මගින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් කෝටි 3300කින් වැඩි වී ඇති බවට වාර්තා වෙනවා. ඉහළ යන ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් කර්මාන්ත, භාණ්ඩ සහ සේවා අංශයන් සඳහා මෙසේ ලබා දුන් ණය මුදල් ප්‍රමාණය වැඩි වුවත් කෘෂිකාර්ත්‍රය ලබා දෙන ණය ප්‍රමාණය අඩුවීමක් පෙන්නුම් කරන බවයි මෑතදී මහ බැංකුව විසින් එනිකුත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබෙන්නේ. මීට අමතරව 2014 වර්ෂයේ අපේක්ෂිත ණය ලබා දීම 16%ක වර්ධනයක් ලබා ගනු ඇතැයි එම වාර්තාව තවදුරටත් දක්වා සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ ආදායම් ලැබූ තේ කර්මාන්තය අද විනාශයට යමින් තිබෙනවා. මේ වන විට තේ කර්මාන්ත ශාලා 58ක් පමණ වැසී තියෙනවා. මේ බව පවසන්නේ ලංකා වතු සේවා සංගමය. රාජ්‍ය වැවිලි ආයතන වලට පත්කොට ඇති නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවයත් පෞද්ගලික බැංකුවලින් අසීමිතව ණය ලබා ගැනීමත් මෙම තත්ත්වයට විශාල වශයෙන් බලපාන බවයි එම තොරතුරුවල දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ බෞද්ධ අයිතීන් පිළිබඳව කතිකාවන් නොයෙක් විට අපට අසන්නට ලැබෙනවා. අහිමි කර ඇති බෞද්ධ අයිතීන් සුරක්ෂිත කරන ලෙසත් ගව ඝාතනය තහනම් කරන ලෙසත් ඉල්ලමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පසුගියදා සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට ගත් උත්සාහයක් පොලිසිය මගින් වැළැක්වා අත්අඩංගුවට ගත් බවට මාධ්‍ය තුලින් වාර්තා වෙනවා. සිංහල රාව්‍ය සංවිධානයේ මගින් සූදානම් කළ උද්ඝෝෂණයකදී මෙසේ සියදිවි හානි කර ගැනීමට තැත් කළ බවයි
තත් කළ බවත් මෙම වන විට එම හිමිනම රක්ෂිත බණ්ඩාගාරගත කොට ඇති බවත් තවදුරටත් තොරතුරු වලින් වාර්තා වෙනවා. පිළිකා රෝගයෙන් මිය යන සහ එම රෝගයෙන් පීඩා විඳින ජනතාව පිළිබඳව සැලකිල්ලට ගත්තු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිකා කාරක වලින් තොර බුලත් විට ඇතුළත් දැහැත් වට්ටියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වලා දීලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මල්වතු වස්කිරි මහානායක ස්වාමින් වහන්සේලාට මෙම දැහැත් වට්ටිය පිළිගන්නලා තියෙනවා. ඉතින් ඉදිරියේදී මේ අලුත් බුලත්විට ප්‍රචලිත කිරීම සිදු කරන බවත් ලංකාවේ බුලත්විට හැපීම නැවැත්විය නොහැකි දෙයක් ලෙසත් අමාත්‍යවරයා දක්වා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ දුම්වැඩි පාලනය පිළිබඳව නව පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වෙලා ඉන්නවා රජය. මේ පිළිබඳවත් තොරතුරු ලැබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ශ්‍රී ලංකාවේ සියලුම කලාකරුවන් රක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපති අවධානයට යොමු වී ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව සිනමාව, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය, චිත්‍රපට ශාස්ත්‍රයේ නියැලුවන් සමග ගායක ගායිකාවනුත් මේ ක්‍රමයට ඇතුළු වන බවයි අපට වාර්තා වෙන්නේ. මෙම රක්ෂණ ක්‍රමයේ යටතේ ප්‍රතිලාභ ලැබෙන බවත් ඒ තුලින් දැනට ලැබෙන විශ්‍රාම දීමනාවට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවයි තොරතුරුෙන් දක්වා තිබෙන්නේ. දැනට ටවර් හෝල් පදනම මගින් පැරණි නළුනියන්ට විශ්‍රාම දීමනාවක් ලබා දෙන බවත් ඊට අමතරව ලබා දෙන මෙම රක්ෂණ ප්‍රතිලාභ ඉතා කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු යොදන බවයි තොරතුරුවලින් වාර්තා වෙන්නේ. ඉතින් අද අපගේ වැඩසටහන ආරම්භ කරමින් අපගේ ප්‍රථම ගීතය වෙත යමු. මෙම ගීතයේ ගායනය පණ්ඩිත් අමරදේව. කතාවේ නිමතුටුවදා සිහින ලතාවේ මලක් පිපුණදා කඳුළු කතාවේ නිමතුටුවදා සිහින ලතාවේ මලක් පිපුණදා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා සිරි චාමර පවන් සැලී සෝදුක් සංකා සෙමින් නැකි ආසිරි චාමර පවන් සැලී සෝදුක් සංකා සෙමින් නැකි දෙගුරුන් මිතුරන් සුපැතුම් ඇත්තේ අපේම ලොව අප තනි වූවේ කඳුළු කතාවේ නිමතුටුවදා සිහින ලතාවේ මලක් පිපුණදා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා සුමක පාකර හසුන් යවා දෙතැනක තනිවී හඬා තොඩා සුසුමක පාකර හසුන් යවා දෙතැනක තනිවී හඬා තොඩා ගෙවූ අතීතෙන් අප සමුගන්නෙමු අලුත් ලොවක රන් කිරුළු දරා කඳුළු කතාවේ නිමද්දුටුවදා සිහින ලතාවේ මලක් පිපුණදා සතුටු ගඟක් ගැලුවා හදට හදක් බැඳුනා ඔබ දන්නවා මේ වෙනකොට ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වෙනවා මෙඩිකෙයා වැඩපිළිවෙල. මේ මෙඩිකෙයා වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කිරීමට සිදුවන බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය පීටර් ඩටන් මහතා ප්‍රකාශ කළා ඊයේ. මෙඩිකෙයා සඳහා වසරකට මේ වෙනකොට වැය කරන මුදල ඩොලර් බිලියන 18ක්. මීට වසර කීපයකට පෙර මෙම වියදම වුණේ ඩොලර් බිලියන 8ක් පමණයි. ඉතින් මේ වියදම ආර්ථික වශයෙන් ඕස්ට්‍රේලියාවට දරාගත නොහැකි අස්ථාවර මට්ටමකට පැමිණ තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ. සියලුම ඕස්ට්‍රේලියානුවන් ආවරණය වන පරිදි රක්ෂණ ක්‍රමයක්
වැනි මෙඩිකෙයා ක්‍රමය ආරම්භ කළේ කම්කරු පක්ෂ රජයයි. මීට බොහොම කාලයකට කලින්. නමුත් පසුව සුළුසුළු අලුත් වැඩියාවන් සමගින් ලිබරල් නැෂනල් සන්ධාන රජයත් මෙඩිකෙයා ක්‍රමය අනුමත කරලා තිගින් දිගටම පවත්වාගෙන ගියා. සෑම පුරවැසියෙකුටම ආය කරගනු ලබන බද්දක් මේ සඳහා මුදල් සපයනවා. මෙඩිකෙයා සඳහා වැය වෙන මුදල අවම කර ගැනීමටත් රෝහල් වල ඇති තදබදය අවම කර ගැනීමටත් බදු සහන ලබා දෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණය හඳුන්වා දුන්නේ දුන්නත් එම පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණවල වාරික දිගින් දිගටම ඉහළ යාමත් එම ආයතන සේවා සඳහා ගෙවන මුදලත් සේවා සඳහා අය කරන මුදලත් අතර පරතරය දිගින් දිගටම ඉහළ යාමත් නිසා බොහෝ මධ්‍යම පාන්තිකයන් පමණක් නෙමෙයි ඉහළ පාන්තිකයන් පවා පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ වලින් මේ වන විට ඉවත් වෙමින් සිටිනවා. ඉතින් මේ අනුව මෙඩිකෙයා මගින් පමණක් ජනතාව යැපෙන්නට පටන් ගැනීම මෙඩිකෙයා සඳහා වන වියදම ඉහළ යාමට තවත් එක් හේතුවක්. වෛද්‍යවරුන් වෙත මෙඩිකෙයා හිමියන් යන වාර ගණන වැඩිවීමත් වියදම වැඩිවීමට එක හේතුවක් ලෙසයි අමාත්‍යවරයා දක්වලා තිබුණේ. නවීන වෛද්‍ය විද්‍යාවේ තාක්ෂණ දියුණුවීමත් සමග රෝග හඳුනා ගැනීමට භාවිතා කරන උපකරණ බිහිවීමත් රෝග නිවාරණ ඖෂධ මෙන්ම උපකරණද බිහිවීම හොඳ තත්ත්වයක් වුවත් මේ සියල්ලටම යන වියදම බෙහෙවින්ම අධිකව තිබෙනවා. ඉතින් මේ සියල්ලම නිසා තමයි අර කලින් අප පැවසූ පරිදි ඩොලර් බිලියන 18ක් වසරකට වැය වන්නේ මෙඩිකෙයා සඳහා. ඉතින් මේ මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන්හි ව්‍යුහයන් 9ක් මගින් මේ වෙනකොට මේ මෙඩිකෙයා වලින් ලැබෙන ආදායම සේවා සඳහා යොදවනවා. ඉතින් මෙයත් එක්තරා අන්දමකට විශාල වියදමක්. මොකද මේ සියලුම දෙනාටම වැටුප් සඳහා පමණක් නෙවෙයි ඇතැම් විට එකම ව්‍යාපෘතියක් සඳහා මේ ව්‍යුහයන් දෙකකින් මුදල් වැය කිරීමත් සිදු වෙලා තියෙනවා. ඒ වගේම සමහරවිට නොගැලපෙන ව්‍යාපෘති සඳහා මේ ව්‍යුහයන් දෙකකින් මුදල් වියදම් කරලා තියෙන අවස්ථාවලුත් දැනගන්නට තිබෙනවා. ඉතින් මේ තත්ත්වය නැති කිරීමට රජය යෝජනා කරනු ලබන්නේ මේ සම්පූර්ණයෙන්ම අලුත් වැඩියාවක් කළ යුතුයි කියලා මෙඩිකෙයා සඳහා. ඉතින් මේ මුදල් වියදම් කිරීම අඩු කිරීම කොහොමද කරන්නේ? ඉතින් ඔබ දන්නවා මේ වෙනුවට රෝග පාලනයෙන් හෝ සුව කිරීම සඳහා මේ සමහර ඖෂධ ලයිස්තුගත කරලා තියෙනවා රජයෙන් බොහෝම අඩු මුදලකටයි ඒ ඖෂධ ඔබට ලබා දෙන්නේ. ඔබ දන්නවා සමහර ලාවට දියවැඩියාව සඳහා ඒ වගේම පිළිකා රෝග සඳහා ඇතැම් ඖෂධ රජය මගින් ලබා දෙනවා බොහොම අඩු මුදලක. රජයෙන් තමයි ඒ වියදම් දරන්නේ බොහොම මිලාදික ඖෂධ. ඉතින් මේ තත්ත්වයේ පිළිබඳවත් නැවත සලකා බැලීමට රජයට සිදු වෙලා තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, රැකියා විරහිත පුරවැසියන්, ඒ වගේම දීර්ඝකාලීන දුබලතා ඇතිවුන් සඳහා මේ හෙල්ත් කෙයා සඳහා යන වියදමත් මේ මෙඩිකෙයා වලින්ම තමයි වැයවන්නේ. ඉතින් මෙයත් බොහොම වියදම් වැඩි කියලායි මේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම ඔබ දන්නවා මේ හරිත පක්ෂයේ පසුගිය කාලය පුරාම විශාල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනිච්ච මේ දන්ත සෞඛ්‍ය සියලුම පුරවැසියන්ට මෙඩිකෙයා යටතේ ලබා දිය යුතුයි කියලා. ඔවුන් සමත් වුණා පසුගිය කම්කරු රජයේ සමග එකතු වෙලා මේ ෆැමිලි ටැක්ස් බෙනිෆිට්ස් පවුල්වල දරුවන්ට නොමිලේ දන්ත සෞඛ්‍ය සඳහා සේවාවන් ලබා දීමට. ඔවුන් මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ වසර 2017 දී ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සියලු දෙනාටම මේ මෙඩිකෙයා යටතේ දන්ත සෞඛ්‍ය දන්ත සායනවලට මුදල් වියදම් කිරීමට රජෙන් සුදුසුයි කියලා ඔවුන් යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ අනුව මේවත් සියලුම වියදම් එකතු වෙන්නේ මේ මෙඩිකෙයා එක සඳහායි. ඉතින් මේ වන විට මේ සඳහා මේ සම්පූර්ණයෙන්ම අලුත් වැඩියාවක් සඳහා මෙඩිකෙයා සඳහා යෝජනා විරෝධතා මේ වන විට මධ්‍යම රජය ලබා ගනිමින් සිටිනවා. මේ වන විටත් යෝජනා වෙලා තියෙනවා. සම්මත නොවුනත් සෑම විටම ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනකොට ඩොලර් 6ක් වැනි මුදලක් ඔබට ගෙවන්නට සිදු වෙනවා. ඒතකොට මේන් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ඔබ දන්නවා වෛද්‍යවරයෙකු වෙත යාමට අපිට මුදලක් වැයවන්නේ නැහැ. මෙඩිකෙයා තියෙනවා නම් මේ මුදලක් වැය කිරීමට සිදුවීම නිසාම සමහරලාවට සමහර අය වෛද්‍යවරුන් වෙත යාමට මැලිකමක් දක්වාවි කියලා එහෙම නැත්නම් නිස්කාරණේ වෛද්‍යවරුන් වෙත නොයාවි කියලා රජේ විශ්වාස කරනවා. නමුත් මේට විරුද්ධව අදහස් දක්වන අය කියන්නේ මේ නිසා සමහරලාවට ඇතැම් රෝග කලින්ම අඳුනා ගන්නට තියෙන අවස්ථාව නැතිවන්නට පුළුවනි වෛද්‍යවරුන් වෙත මේ ජනතාව නොයාමෙන් කියලා. ඒ වගේම තවත් එකක් තමයි මේ යෝජනා වෙලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් රෝගයක් ඇතිවීමට පෙර රෝගයේ ආබාධ වලින් වළක්වා ගැනීම සඳහා
යම් කිසි වැඩපිළිවෙලක් යොදාගත යුතුයි කියලා. විශේෂයෙන්ම ආහාර පාන, ඒ වගේම තමුන්ගේ ජීවන චර්යාව, මෙන්න මේ වගේ දේවල් වෙනස් කිරීම මගින් ජනතාවට ඉදිරියේදී ඇතිවිය හැකි ඔස්ට්‍රේලියානු ජනතාවට ඉදිරියේදී ඇතිවිය හැකි රෝගාබාධ වලින් වළක්වා ගැනීම සමහරලාවට සඳහා මුදල් වියදම් කිරීම, ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් මේ මෙඩිකෙයාර් සඳහා පසුව වෛද්‍යවරුන් වෙත එහෙම නැත්නම් ඒ සේවා සඳහා රෝග නිශ්චය සඳහා යන වියදම් අඩු කිරීමට පුළුවන් කියලා. ඉතින් මේ සඳහාත් ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. තවත් එකක් තමයි මේ වෙනකොට අපි පොඩි බද්දක් නැත්නම් ලෙවි එකක් අපි ගෙවනවා සෑම කෙනෙක්ම ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන අපි හැමෝම බද්දක් ගෙවන්නට ඕනේ. එහෙම නැත්නම් ලෙවි එකක් ගෙවනවා මෙඩිකෙයාර් ලෙවි කියලා වලද මේ බදු ප්‍රමාණය වැඩි කිරීම සඳහාත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම මේ සේවා වැඩිපුර පාවිච්චි කරන අයටත් වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන ආකාරයේ ක්‍රමයක් පිළිබඳවත් මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා. කෙසේ වෙතත් අපිට සිතන්නට අමාරුයි මෙඩිකෙයාර් ක්‍රමය ඔස්ට්‍රේලියාවෙන් තුරන් වේවි කියලා. ඒ මොකද අද සවස අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් මහතා ප්‍රකාශ කොට සිටියේ ලිබරල් නැෂනල් සන්ධානය තරම් හිතවතෙක් මේ මෙඩිකෙයාර් සඳහා නෑ කියලා. ඉතින් අපි බලා සිටිමු මොකද වෙන්නේ කියලා. මේ මෙඩිකෙයාර් අලුත් වැඩියා කිරීම සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කිරීම සඳහා වන මධ්‍යම රජයේ ප්‍රතිපත්තිය කොයි වගේද කියලා ඔබටත් පුළුවන් ඒ සඳහා යෝජනා උදහස් ඉදිරිපත් කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියට ගොඩවීමෙන්. සවන් දුරට විදුර මීළඟ ගීතයේ ගායනය සෝමතිලක ජයමහා. නවදලිහේනක පෑවවැදිරිරුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමියනි මට කළ නොහැක නිගා. නවදලිහේනක පෑවවැදිරිරුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමියනි මට කළ නොහැක නිගා. තුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා. සුරංගන රූසිරු තුටිමි හැඳින්නෙමි සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා. මා හඳුනන මගේ හදගත් කලනිය මට නුදුරුයි සුරඹුන්නට වඩා. නවදලිහේනක පෑවවැදිරිරුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමියනි මට කළ නොහැක නිගා. සිත සුවපත් කරලනු නොහැකිය සෝලතැවුල් දෙයි රැයද දිවා. මා සිත සුවපත් කරලනු නොහැකිය සෝලතැවුල් දෙයි රැයද දිවා. මෙත දුටු සුරංගන
සිරුකුමටද හද දුටු ජනපද කලන නිසා නවදැලි හේනක පෑව වැඳිරිරුව ලෙස උවමින් දෙන්වන් රවටා මා පෙම් කළ ජනපද කල්යාණීට හිමියනි මට කළ නොහැක නිගා වේලාව රාත්‍රී 10:05 විනාඩි 26යි. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සමගින් සුජිය මුදලිගේ. රජීව් ගාන්ධී ඝාතන චූදිතයන් නිදහස් නොකරන ලෙස වාරණ නියෝගයක් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කරයි. දකුණු අප්‍රිකානු සංහිඳියා පිළිවෙත හැදෑරීම සඳහා ලක් දූත පිරිසක් දකුණු අප්‍රිකාවට යයි. උතුරට ජනපති දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයි උතුරු පළාත් මහා අමාත්‍යවරයාගෙන් රජයට චෝදනා. උතුරේ සිට ඉන්දියාවට ඍජු ගුවන් සහ නාවක ගමන් නැරඹිය යුතු බවට වන යෝජනා උතුරු පළාත් සභාවේ සම්මත වෙයි. කච්චතියු දූපත පවරා ගැනීමේ හැකියාවක් නැති බව ඉන්දිය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. සිසිලි ඉතාලි දූපතේ ශ්‍රී ලාංකික මැරකල්ලියක් අද උදෑසන අත්අඩංගුවට ගනී. රජීව් ගාන්ධී ඝාතන චූදිතයන් නිදහස් නොකරන ලෙස වාරණ නියෝගයක් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කරයි. රජීව් ගාන්ධී ඝාතන නඩුවේ වරදකරුවන්ට නිදහස ලබා දීමට තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ගත් තීරණයට විරුද්ධව ඉන්දිය මධ්‍යම රජයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ මීට ස්වල්ප වේලාවකට පෙර මෙම නියෝගය ලබා දුන් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කොට සිටින්නේ. 1991 මැයි 21 වන දින රජීව් ගාන්ධී හිටපු ඉන්දියා අග්‍රාමාත්‍යවරයා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක යෙදී සිටියේදී කොටි ත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අතර එම ඝාතනයට සම්බන්ධ මුරුගන් ශාන්තන් පෙරරිවාලන් යන තිදෙනාට පනවා තිබූ මරණ දඬුවම ජීවිතාන්තයේ දක්වා වන ලිහිල් දඬුවමක් ලෙස පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ අතර ඊයේ පැවති තමිල්නාඩු කැබිනට් හමුවකදී මෙම වැරදිකරුවන් නිදහස් කිරීමට ජයලලිතා ප්‍රධාන අමාත්‍යවරිය තීරණය කොට තිබෙන. දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කැරුණු සංහිඳියා පිළිවෙතේ ආකෘතිය ශ්‍රී ලංකාවේ සංහිඳියා පිළිවෙතට ආදේශ කළ හැකිදැයි සොයා බැලීමට ඉහළ පෙළේ දූත පිරිසක් දකුණු අප්‍රිකාවට යයි. වර්ණ භේදවාදී පාලනය හමාරයේ දකුණු අප්‍රිකාව අනුගමනය කළ සංහිඳියා පිළිවෙත බොහෝ සාර්ථක වී ඇති තත්ත්වයක් තුළ එම පිළිවෙත පිළිබඳව කරුණු හැදෑරීම සඳහා සභානායක නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයාගේ නායකත්වයෙන් සැදුම්ලත් මණ්ඩලයක් හෙට දිනේ දක්වා දකුණු අප්‍රිකාවේ රැඳී සිටීමට නියමිත බවයි විමාත්‍යංශයේ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ. දකුණු අප්‍රිකාවේ තම අත්දැකීම් අධ්‍යයනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් දමිළ ජාතික සන්ධානයත් කැමැත්තක් දැක්වූ බව දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍ය ඊබ්‍රහීම් මහතා මෙම ඉහළ පෙළේ දූත මණ්ඩල සංචාරය ශ්‍රී ලංකාවේ ඉල්ලීමක් මත සිදු කරන බවයි බ්‍රිතාන්‍ය ගුවන් විදුලියට පවසා ඇත්තේ. දෙපාර්ශවම ජනාධිපති ජේකබ් සූමා හමුවේ තම අභිලාෂය පළකොට ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙද්දී බවද හෙළිකොට ඇති දකුණු අප්‍රිකානු විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රජයේ දූත මණ්ඩලයේ හමුවීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායකයන් දමිළ ජාතික සන්ධාන නියෝජිතයන් පිරිසක් මුණ ගැසීමටද නියමිත බව ප්‍රකාශ කොට සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරට දුන් පොරොන්දු කිසිවක් ඉටුකොට නැතැයි උතුරු පළාත් සභාවේ මහා අමාත්‍යවරයා පවසයි. බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය සමග පැවති සාකච්ඡාවකදී සී.වී. විග්නේශ්වරන් මහා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට තිබේ. කතා කරනකොට අපිට හුඟක්ම දේවල් දෙනවා කියලා අපිට පොරොන්දු වුණා. නමුත් අන්තිමේදී අපිට ලැබුණේ එක නම් මොකුත්ම නැහැ. අපිත් එක්ක හොඳට ලස්සනට සාකච්ඡා කළා. නමුත් කිසි දෙයක් දීලා නැහැ. මිනිසුන් තමන්ගේ පවුලේ හුඟක් මිනිසුන්ව නැති වෙලා ඒගොල්ලන් ඝාතන කරලා ඒගොල්ලන් නැති වෙලා තියෙන්නේ. ඒගොල්ලන් දන්නවා මොනවද වුනේ කියලා. ඒ කියන්නේ එහෙ ඉඳලා එළියට ආපු මිනිසුන්ට දන්නවා එතන මොනවද වුනේ කියලා. අර 19 වෙනිදා මැයි මාසේ 2009 මෙහෙමයි වුනේ කියලා. ඉතින් ඒ
ඒක ගැන සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා ඇත්ත මොකක්ද කියලා දැනගන්න නැතුව අපේ ආණ්ඩුව එහෙම එකක් වුණේ නැහැ. අපේ හමුදාව බොහොම හොඳ මිනිස්සු ඉන්නේ එතන. අරකයි මේකයි කියලා එක එකක් කිව්වට ඇත්ත නැතිව යන්නේ නැහැ. ඇත්ත දැනගන්න ඕනේ. ඇත්ත වශයෙන් කවුරු හරි වැරද්දක් කරලා තියෙනවා නම් එයාට දඬුවමක් කරන් දෙන්න ඕනේ. 1,50,000ක් විතර හමුදාවේ ඉන්නවා කියලා අපේ ජනාධිපතිතුමා මෙහි යාපනයේට ඇවිලා 12,000ක් තමයි තියෙනවා කියලා කිව්වා. එදාම නැත්නම් ඊට අනිද්දා ලලිත් වීරතුංග මහතා කියලා තියෙනවා 70,000ක් කියලා. ඉතින් 12,000කටත් 70,000කටත් තියෙන වෙනස ඒගොල්ලන්ගේ ඉඩකඩම් ඔක්කොම අරගෙන හමුදාවෙන් බවනවා මේවා කරනවා ඒවා ඔක්කොම. දීවරයෝ ඔක්කොම හමුදාවෙන් තමයි ඒකත් අපේ මිනිසුන්ට ඉඩ දෙන්න. ඒ9 පාරේ යනකොට කඩේ ඔක්කොම තියාගෙන ඉන්නේ හමුදාවේ මිනිස්සු නැත්නම් හමුදාවේ නෑදෑයෝ කවුරු නැත්නම් යාළුවෝ. අපේ උතුරු පළාතේ සම්පූර්ණයෙන්ම ඔක්කොම හමුදාවේ බලය අතුල් තියෙනකොට අපි කොහොමද අපේ වැඩ කරගෙන යන්නේ? ඒකයි අපි කියන්නේ හමුදාව මෙහෙන් අඩු කරන්න ඕනේ. රට බෙදන්න නෙමෙයි බලය බෙදා ගන්නයි අපි අහන්නේ. ඔහොම කියලා තමයි අපි ඡන්දය අහලා අපිට ලැබුණේ. ඉතින් එහෙම කිව්වට පස්සේ මිනිස්සුන් ඒක පිළිගත්තට පස්සේ අපේ දෙමළ ජනතාවට විරුද්ධව සිංහල ජනතාව එක එකක් හිතාගෙන පරණ දේවල් මතක තියාගෙන ඔහොම කරන්නේ එක දමිළ ජනතා ගැටලුවලට ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබෙන තැන ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් විසඳුම් සෙවීම හැර තමනට විකල්පයක් නොමැති බව උතුරු පළාත් මහා අමාත්‍යවරයා අවධාරණය කොට තිබේ. ශ්‍රී ලංකාවේ උතුරේ සිට ඉන්දියාව දක්වා ඍජු ගුවන් සහ නාවක ගමන් ආරම්භිය යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් සභාවේ සම්මත වෙයි. උතුරු පළාත් සභාවේ දියුණුව සඳහා පෙරේදා සම්මත වූ යෝජනා 3ක් අතරට මෙම යෝජනාද තිබෙන බවත් ලක් රජයේ අවධානය සඳහා මෙම සම්මත යෝජනා ඊයේ රජයට ඉදිරිපත් කළ බවයි එම්.කේ. සිවාජිලිංගම් උතුරු පළාත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට සිටින්නේ. උතුරු නයිනේර පළාතේ සහ අනිත් පළාතේ ඉඳලා ඉන්දියාවට ගමන් කරන්න පාසකමන් විදියට අලාලේ ඉඳලා ඉන්දියාවට ත්‍රිකුණාමලේ ඉඳලා ඉන්දියාවට ගුවන් සේවය පටන් ගන්න ඕනේ කියලා තමයි අපි යෝජනාවට ඉල්ලීම කරලා තියෙන්නේ. ඒ වගේයි කාංගසුන්දර වරාය වෙළඳපොළ ව්‍යාපාර පටන් ගන්න පුළුවන් විදියට මේ ආරම්භ කරන්න ඕනේ කියලා තව එකක් කලමන්නාර් රාමේශ්වරම් නැව සේවය පටන් ගන්න ඕනේ කියලා පළාත් සභාව ඉල්ලීම කරනවා කියලා යෝජනාව මම ගෙනාවා. දැන් ලක්ෂ 2ක් දෙමළ ජනතාව ඉන්දියාවේ මේ අනාථ කන්දෝරු ආරාමේ පදිංචි වෙලා ඉන්නවා. ඒගොල්ලොට මේ ආපෝ ලංකාවට එනවා නම් එච්චර මුදල් වීදම් කරලා ඒක ගමන් කරලා එන්න බෑ. මොම අඩු විදමේ මේ නැවෙන් ගමන් කරලා ඒගොල්ලෝගේ වමනාවට ගිහලා එන්න පුළුවන්. ඉන්දියාවෙන් ඉඳලා මේ බඩු අරගෙන ආවොත් ලාභයෙන් මේ ලංකාවට බඩු අරගෙන එන්න පුළුවන්. එහෙත් උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් සඳහා තීන්දුව తీරන ගැනීමට උතුරු පළාත් සභාවට කිසිදු බලයක් නැතයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි. තම බලය පිළිබඳව අවබෝධයක් නොමැති කමින් මෙවැනි යෝජනාවක් උතුරු සභාවේ සම්මත වන්නට ඇතැයිද අමාත්‍ය ජයරත්න මහතා වැඩිදුරටත් පවසයි. විශේෂයෙන්ම උතුරු පළාත් සභාව සම්මත යෝජනාව ඒක නීතිය බවට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ සමගාමී ලැයිස්තුවේ ගුවන් සේවා විෂයපතය පළාත් සභාව යටතේ ගැනෙන්නේ නැහැ. ඒ නිසා මේ සම්මතය ඒක බල ශූන්‍ය වෙනවා. විශේෂයෙන්ම රටවල් දෙක අතර ද්විපාර්ශ්වික එකතාවක් අනුව තමයි ජාත්‍යන්තර වශයෙන් ගුවන් සේවාවක් ගමන් ආරම්භ ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න අපේ රටේ මේ වන විට ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් තියෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඒ නිසා මේ යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්න ඒ අයට අයිතියක් නැහැ. ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් දැන් තියෙන නිසා අපි ලංකාව වටේ තියෙන සියලුම අභ්‍යන්තර ගුවන් තොටුපළ ටික අපි නවීකරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තොත් අපිට ඒ සඳහා සලකා බලන්න හැකියාව තියෙනවා. අනේ ජාත්‍යන්තර වශයෙන් පලාලි ගුවන් තොටුපළ නවීකරණ කරලා සම්වර්ධ කරන්න අපිට රජයේ හැටියට අමාත්‍ය මණ්ඩලය අතිගරු ජනාධිපතිතුමා තීරණයක් ගත්තොත් ඒක අපිට කරන්න හැකියාව තියෙනවා. නැතුව එහෙමයි පළාත් සභාවට බලයක් නැහැ ඒක කරන්න. සාමාන්‍යයෙන් අපි දන්නා හිටයින්දා ජිනීවා නගරයේ අපිට විරුද්ධව විශාල ප්‍රශ්න රාශියක් අදින. ඉතින් මේ ඇයිට යමන් විෂයක් අවශ්‍යලා තියෙනවා. හිටයින්දගේ අපේ මානව හිමිකම් කඩ කරා අපිට ගුවන් තොටුපළක් ඒ ගුවන් තොටුපළෙන් විදේශීය සංචාරයක් සඳහා යන්න අවස්ථාවක් නැහැ කියලා. මේක ලෝකයේ පිළිගත් සම්මුතියක් තියෙනවා. සිවිල් ගුවන් සේවා පළතක් හැටියට ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ ද්විපාර්ශ්වික ගිවිසුම් එක තමයි කටයුතු කරන්නේ. ඉතින් මේක සමහරවිට නොතේරෙනවා වෙන්නේ නැති. ඒගොල්ලන්ගේ බලතල නොදැනීම තුල ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා මම කියනවා. ඒ අයට කිසිම අයිතියක් නැහැ. ගුවන් සේවාව පිළිබඳ පළාත් සභාවට අයිතියක් නැහැ. කිසිම අයිතියක්
කච්චතිය දූපත ඉන්දියාවට පවරා ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බව ඉන්දිය මධ්‍යම රජය ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි. පූජනීය කටයුතු සඳහා පමණක් එම දූපතට ඇතුළුවීමට ලබා දී ඇති අවසරය වැරදි සහගත ලෙස වටහා ගනිමින් දීවර කටයුතු වල යෙදීමේ කිසිදු අයිතියක් ඉන්දිය දීවර ප්‍රජාවට නැති බවද ඉන්දිය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් දන්වා තිබේ. කච්චතිය දූපත යලි ඉන්දියාවට පවරා ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති මුතුවේල් කරුණානිධි එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඉන්දිය මධ්‍යම රජය මේ බව සඳහන් කොට ඇත. කච්චතිය දූපත ඉන්දියාවේ භූමි ප්‍රදේශයක් නොවූ බවත් එබැවින් ඉන්දියාවට අයත් භූමියක් ශ්‍රී ලංකාවට පවරා දීමක් 1976 දී සිදු නොවූ බවක් දක්වන ඉන්දිය මධ්‍යම රජය එබැවින් ඉන්දියාව ස්වෛරීත්වයේ අත්හැරීමක් සිදුව නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. ඉතාලියේ සිසිලි දිවයිනේ මෙන්සීනා නුවර ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික මැරකල්ලියක් එරට පොලිස් අත්අඩංගුවට පත්වෙයි. 8 දෙනෙකුගෙන් යුතු මෙම පිරිස අද අලුයම් කාලයේදී සිදු කළ වැටලීමකින් අත්අඩංගුවටගත් බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ. ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් කප්පම් ගැනීම, මුදල් කොල්ල කෑම, බරපතල ශාරීරික අඩන්තේට්ටම් කිරීම සහ කල්ලි ගැසී භීතිය පැතිරවීම මෙම පිරිසට එල්ල වී ඇති චෝදනා වෙයි. මාධ්‍ය වාර්තා කොට සිටිනුයේ වසර 2011 සිට ඉතාලි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සිරි ස්ථානයේ තිබී පිහි, කිනිසි, යකඩ පොළු, යකඩ දම්වැල් සහ මෝටර් සයිකල්ද සොයාගත් බවයි. සිසිලි දූපතේ තෙවැනි විශාලතම නගරය වන මෙස්සීනාහි 2,40,000ක් පමණ ජීවත් වන අතර මෙම පුවත් පළවීමත් සමග එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ඉදිරියට ප්‍රශ්න ඇති විය හැකි බවද එම වාර්තා වැඩිදුරටත් දක්වා සිටී. තරඟ තුනකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ජාත්‍යන්තර තරඟමාලාවේ බංග්ලාදේශයේ මේ මොහොතේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු ඕවර 50 දී කඩලු 6ක් දැවි ලකුණු 289ක් රැස් කිරීමට සමත්ව තිබේ. කාසිය වාසිය ලබාගෙන පළමුව පන්දුවට පහර දීමට පැමිණි ආරම්භක පිතිකරුවන් වූ කුසල් පෙරේරා සහ ටීඑම් ඩිල්ෂාන් ලකුණු 8 බැගින් ලබාගෙන අසාර්ථක ලෙස දැවී යද්දී පිටියට පැමිණි කුමාර් සංගක්කාර වේගවත් සරණකාමී ඉනිමක් ගොඩනගා ගැනීමත් සමග ශ්‍රී ලංකා පිළට මෙම ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට හැකි වී ඇතැයි මීර්පූර් වෙතින් වාර්තා වෙයි. සංගක්කාර ලකුණු 128ක් රැස් කළ අතර ආශාන් ප්‍රියන්ජිත් ලකුණු 60ක් රැස් කිරීමට සමත්ව තිබේ. මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම එක කඩුල්ලක් දැවී පන්දු ඕවර 4යි පන්දුවකදී ලකුණු 7ක් ලබා ගැනීමට සමත්ව ඇතැයි අප වෙත ලැබෙන වාර්තාවල සඳහන් වෙයි. අද විනිමය අනුපාතයේ එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 117.92යි, එක් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 130.72යි, එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක ඇමරිකානු සත 90යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලෙත්. ශිව්ටි ඝාතන චූදිතයන් නිදහස් නොකරන ලෙස වාරණ නියෝගයක් ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කරයි. දකුණු අප්‍රිකානු සංහිඳියා පිළිවෙත හැදෑරීම සඳහා ලක් දූත පිරිසක් දකුණු අප්‍රිකාවට යයි. උතුරට ජනපති දුන් පොරොන්දු කිසිවක් ඉටිකොට නැතැයි උතුරු පළාත් මහා අමාත්‍යවරයාගෙන් රජයට චෝදනා. උතුරේ සිට ඉන්දියාවට ඍජු ගුවන් සහ නාවක ගමන් නැරඹිය යුතු බවට වන යෝජනා උතුරු පළාත් සභාවේ සම්මත වෙයි. කච්චතිය දූපත පවරා ගැනීමේ හැකියාවක් නැති බව ඉන්දිය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි. සිසිලි ඉතාලි දූපතේ ශ්‍රී ලාංකීක මැරකල්ලියක් අද උදෑසන අත්අඩංගුවට ගනී. විතර සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති මෙන් සමාප්තයි. You are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. ලංකාරාම විහාරස්ථානයට ආධාර පිණිස පැවැත්වෙන මීළඟ ආහාර සල්පිල පැවැත්වුණු දිනේ 2014 පෙබරවාරි 22 වෙනි සෙනසුරාදා පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා කාලින්ෆර්ඩ් නෝත් රොක්ස් පාරේ ඩොන්මෝ ප්‍රජාශාලාවේදී වැඩි විස්තර සඳහාම තන තිලක් ඒකනායක දුරකථන අංකය 04145652 626 කුමාර කුලතුංග දුරකථන අංකය 0408 720077 ස්පර් සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙන දිනේ 2014 පෙබරවාරි 22 වෙනි සෙනසුරාදා සවස 3ට චෙර්බ්‍රුක් ප්‍රජාශාලාවේ රෙඩ්ගම් ශාලාවේදී මෙම වාර්ෂික මහා සභා රැස්වීමට සියලුම ස්පර් සංවිධානයේ සමාජිකයන්ට ගෞරවයෙන් ආරාධනා කරයි. වැඩි විස්තර සඳහාම තන්න චම්පා උඩවෙල දුරකථන අංක 0403 243 411 නිමල් ලියනගේ 0419 436 707 පියුම් අත්තනායක 04 555 85 814
උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් සිඩ්නි නුවර වාසය කෙරෙන ප්‍රජාව එකතු සංවිධානය කරන ස්පයිස් ඔෆ් ලයිෆ් විවිධ ප්‍රසංගය පැවැත්වන දිනේ 2014 මාර්තු 15 වෙනිදා සවස 7 සිට රාත්‍රී දක්වා කාලින්ෆර්ඩ් නෝත් රොක්ස් පාරේ ඩොන්මෝ ප්‍රජාශාලාවේදී මෙම ප්‍රසංගය සඳහා සිංහල දෙමළ ඉන්දීය සංස්කෘතික අංග ඉදිරිපත් කෙරේ. සරා සිහින ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරුණ ගායක දෙපළක් වන භාතිය සහ සන්තුෂ්ගේ ඔස්ට්‍රේලියානු සංචාරය සිඩිනුවර සරාසීන ප්‍රසංගය 2014 මාර්තු 15 වෙනි සෙනසුරාදා රාත්‍රී 7 සිට රාත්‍රී 11 දක්වා බ්ලැක්ටවුන් බෝමන් ශාලාවේදී පැවැත්වේ. ප්‍රවේශ පත්‍ර $40ක් සහ වෙන් කළ ආසන $50යි. ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීම සහ වැඩි විස්තර සඳහා අමතන්න රොබින් බොස්කෝ දුරකථන අංකය 04 06 171 721. විදුර සිංහල සංග්‍රහය සාදරයෙන් ඉදිරිපත් කරන අප නොදකින සිනමාව.
අප නොදකින සිනමාව පිළිබඳව කතා කරන්නට අද මැදිරියට පැමිණලා සිටිනවා කොළඹ සරසවියේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රසංග කලාංශයේ සිනමාව පිළිබඳව කතිකාචාර්ය සිඩ්නි සරසවියේ සිනමා අධ්‍යනාංශයේ පශ්චාත් උපාධියක් සඳහා පරීක්ෂණ කටයුතු වල නියැලෙන ප්‍රියන්ත ෆොන්සේකා ඔබ සාදරයෙන් පිළිගන්නවා. ප්‍රියන්ත ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි ප්‍රියන්ත, මේ අපි පොඩ්ඩක් මේ වැඩසටහනේ ආරම්භය හැටියට මේ වැඩසටහන් මාලාවේ ආරම්භය හැටියට පොඩ්ඩක් අපි මේ පිටිපස්සට ගිහිල්ලා පොදුවේ ජගත් සිනමාවේ ඉතිහාසය කොහොමද මේ ආරම්භය වුණේ, කාගේද මේ අදහසක් මේ ඔළුවට ආවේ, මේ පුංචි ඉඟියක් ආවේ කොහොමද කියලා වගේ තොරතුරු ටිකක් අපි අසන්නන්ට කිව්වොත්. ඔව්, ඒ කියන්නේ සිනමාව ගැන කතාව පටන් ගන්නවා නම් මම හිතන්නේ අපිට යන්න වෙනවා ඒ කියන්නේ හරියමං විදිහට කතා කරන්න පටන් ගන්න ඕන සිනමාව පටන් ගන්න තැනට. සිනමාව ඇත්තටම ගොඩක් පරණ කලාවක් නෙවෙයි. ඒක බිහි වෙන්නේ 1800 ගණන් වලත් අගභාගයේ. සිනමාව බිහි වෙන්න කලින්, ඒ කියන්නේ මේක එකපාරටම මේ ඕපපාතිකව බිහි වුණු දෙයක් නෙමෙයිනේ. අපි දන්නවා ඊට කලින් ආසන්න සතවර්ෂ වල ලෝකයේ ඇති වෙනවා කාර්මික විප්ලවය. ඒත් එක්කම මේ ඇති වෙන නව දැනුම සොයාගෙන යෑමේ තියෙන මිනිස්සුන්ගේ කුතුහලය ඇතුළු දේවල් වල ප්‍රතිඵලයක් හැටියට බොහොම අලුත් දේවල් ලෝකයට එන වකවානුවක් ඔය කාලේ. ඒ කාලේ අපිට හම්බෙන ප්‍රධානම නැවුම් මාධ්‍යයක් තමයි ඡායාරූපය, නිශ්චල ඡායාරූපය. නිශ්චල ඡායාරූපය ලෝකයේ බිහි වෙනවත් එක්කම මිනිස්සු එතනින් නතර වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙනවා ඊළඟට ප්‍රශ්නයක්, මේ අපිට එදිනදා ජීවිතේ පේන ඇවිදින කරන මිනිස්සුන්ගේ තියෙන චලනය, පරිසරයේ තියෙන චලනය මේ ඡායාරූපය ඇතුළට ගේන්න බැරිද? ඒත් එක්කම තවත් සුවිශේෂ සොයාගැනීමක් වෙනවා. මේක ඇත්තටම ජෛව විද්‍යාත්මකයි. එතෙන්දී අඳුනගන්න දෙයක් තමයි මේ අපේ මිනිස්සාගේ ඇසේ තියෙන විශේෂ හැකියාවක්. ඒ තමයි ඒකට සිංහලෙන් කියන වචනේ දෘෂ්ටිමය අඛණ්ඩතාවය. ඒ කියන්නේ අපේ ඇහැට යම්කිසි දෙයක් අපේ ඇහැට ලැබුණාට පස්සේ ඒ රූපය තවත් තප්පරයෙන් 10න් එක විතර කාලයක් අපේ ඇහැ රැඳෙනවා. අපි ඒ එතනින් අහකට ගත්තත්. ඉතින් මේක තමයි තවත් සුවිශේෂ අදහසක් වෙන්නේ සිනමාව කියන දේ හැදෙන්න. මොකද අපි දන්නවා චිත්‍රපටයක් අද තිරේ යනකොට රූපරාමු 24ක් විතර යනවා තප්පරයකට. නමුත් අපිට මේක පේන්නේ එක දිගටම යන රූපයක් හැටියට. ඉතින් අන්න ඒ සොයා ගැනීම දෙක සහ ඒත් එක්කම තව දෙයක් කියනවා, මේ අපි අදටත් දන්න මේ බොහොම හරි සරල දෙයක් කියලා හිතන මේ දෘෂ්ටිමය ක්‍රීඩා භාණ්ඩ කියලා જાතියක් තියෙනවා. අපිත් පුංචි කාලේ සමහරලාට ඇහැ තියලා බලන එක එක රූප රටාම වෙන දේවල්. ඉතින් මෙන්න මේ තුටසේ එකතුව තමයි මේ කුතුහලයන් එකතුව තමයි යමුනා කියලා කියන්නේ මේ චලන රූපය කියලා, චලන චිත්‍රය කියලා මේකට කිව්වා සිනමාව බිහි වෙන්න. එතකොට මේක සඳහා මුල් වෙච්ච කාරණා අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. අති විශාල පොතපත ලියලා තියෙනවා. නමුත් මෙතන මම කැමති අපේ වැඩසටහන ආරම්භයක් හැටියට එන කතාබහේදී කියන්න 1878 දී විතර මේ හරිම අපූර්ව දෙයක් වෙනවා. මේ ඇමරිකාවේදී ඉන්න එක්තරා නගරාධිපතිවරයෙකුට එන ප්‍රශ්නයක්. ඔහුගේ නම ලේලන් ස්ටැන්ෆෝඩ්. ඔහුට එන ප්‍රශ්නයක්, මේ අශ්ව රේස් එක අධ්‍යා බලන ඉන්නකොට මේ රේස් එකේ හරි වේගෙන් දුවගෙන යන අශ්වයාගේ කකුල් එක්තරා මොහොතකදීවත් පොළවෙන් උඩට එනවද? එහෙම නැත්නම් හැම මොහොතකම මේ අශ්වයේ කොයි කකුලක් හෝ බිම වදිනවද? ඉතින් මේකට උත්තරයක් හොයන්න බෑ. මොකද අශ්වයකින් අහලා බලන්න බෑ. ඉතින් අන්තිමේදී ඇති වෙන ප්‍රශ්නේ තමයි ඔහු ඔට්ටුවකට යනවා තමන්ගේ මිත්‍රයෙක් එක්ක, විශාල මුදලක ඔට්ටුවක්. නමුත් ඔට්ටුව කාටවත් දිනන්න බෑ. මොකද මේක ඔප්පු කරගන්න විදිහක් නැහැ. වසර කිහිපයකින් ඔවුන්ට හම්බ වෙනවා බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ නම එඩ්වඩ් මියුබ්‍රිජ්. මියුබ්‍රිජ් මේ අභියෝගය බාර ගන්නවා. ඔහු කරන්නේ මුලින්ම අශ්වය දාවන පතේ හරහා දුවන අශ්වයින්ගේ කකුල් වල ගැටෙනකොට ෂටර් එක වදින විදිහට කැමරා කීපයක් හයි කරනවා. හයි කළා ඔහු කැමරා 12කින් ඉස්සෙල්ලා ඡායාරූප අරන් මේ ඡායාරූප පෙළ එකට තියලා බලනවා. උට තේරෙනවා ඡායාරූප මදි. ඔහු තවත් වැඩි කරනවා කැමරා ප්‍රමාණය. කැමරා 24ක් තියලා මේ පෙළ එකට ගද්දී, කියන්නේ ළඟ තිබ්බහම අන්තිමේදී හම්බ වෙනවා ඡායාරූප කීපයක්. අශ්වයාගේ පාද තියෙනවා අහසෙන් උඩ. එතකොට අශ්වයෙක් වේගෙන් දුවනකොට අශ්වයාගේ පාද එක්තරා මොහොතක සියලුම පාද උඩට එනවා කියන එක ඔප්පු කරන්න හොට පුළුවන්. මේක අශ්ව රේස් එක සහ ඒ ඔට්ටුව සම්බන්ධ කතාවෙන් කෙලවර වෙන්නේ නැහැ. මේ රූප පෙළ එකට තියලා ධාවනය කරපුවාම දුවන අශ්වයෙක් හම්බ වෙන බව උන්ට පේන්න පටන් ගන්නවා. ඉතින් මේක අතිවිශාල පෙරලියක් පසු කාලිනව කරන දේවල් වලදී. එතනින් තමයි සිනමාවේ ආරම්භ වෙන්නේ. හරිම අපූර්ව දෙයක්. එදා වුන් කැමරා 24ක් තිබ්බා. අද අපි දකින සිනමාවේ රූපරාමු තප්පරයකට 24ක් තියෙනවා. 24ක් තියෙනවා. එතකොට මේ කවද්ද මේ තිරයක රූපරාමු වැටෙන තරමට සිනමාව දියුණුනේ?
ඒක එන්නේ 1000 ඊට පොඩි කාලයකට පස්සේ 1890 ගණන් වෙනකොටම එක පැත්තකින් ඇමරිකාවේ අපි දන්න මේ විදුලි බූල සොයාගත්ත කියන තෝමස් අල්වා එඩිසන් ඔහු මේ විවිධ දේවල් ගැන ඇත්තටම පරීක්ෂණ කරපු කෙනෙක්. එයා එක පැත්තකින් පරීක්ෂණ කරගෙන යනවා මේ ගැන. ඔහු හදනවා උපකරණයක් කයිනෙටෝග්‍රාෆ් කියලා. ඒ උපකරණයේදී අන්තිමේදී ඔහුට හම්බෙන දේ තමයි මේ චලනචිත්‍ර රූපගත කරලා පෙන්වන්න පුළුවන් එක. මේ යන්ත්‍රයේ තියෙන මේ දේ තමයි ඒ උපකරණය ඔහු හදන්නේ එක්කෙනෙකුට ඇහැ තියලා බලන්න පුළුවන් විදිහට විතරයි. ඒක නිසා ඔහුට හම්බෙන්නේ නැහැ ඒක වටිනාකමක් සිනමා ඉතිහාසයේ තමයි තිරයකට එන චිත්‍රපටිය ඔහු පෙන්වුව කෙනා වෙන්නේ නැහැ. ඒ වාසනාව හිමි කරගන්නේ ප්‍රංශේ සහෝදර දෙපළක්. අර අපි ගුවන් යාන ඉතිහාසය ගැන කියනකොට රයිට් සහෝදරයෝ ඒ වගේ ඒගොල්ලන්ට කියන්නේ ලුමිය සහෝදරවරු කියලා. ඒගොල්ලෝ 1895 දෙසැම්බර් මාසේ 28 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ කියන හෝටලයේදී කුඩා පිරිසකට මේ මම දන්න තරමින් අහලා තියෙන විදිහට මේ 15ක 20ක වගේ හිතමිතුරු කණ්ඩායමකට තමයි මුලින්ම මේ රූපපෙළ පෙන්වන්නේ. ඔවුන් රූපගත කරලා තියෙන ඔවුන් හදන කැමරාවෙන් හරිම සරල දේවල් ටිකක් ස්ටේෂන් එකකට කෝච්චියක් එනවා. යාළුවෝ ටිකක් එකතු වෙලා කාඩ් සෙල්ලම් කරනවා. පුංචි ළමයෙකුට කෑම කවනවා. ඒ වගේ හරිම පොඩි දෙයක්. නමුත් මේ කොයිතරම් විප්ලවීය වෙනසක් ඇති කරාද කියලා කියනවා නම් මේ පළවෙනි දවසේ මේ කෝච්චිය තිරයකින් මතුවෙලා කෝච්චියක් එනවා දකින්නකොට සද්දයක් තිබිලත් නැහැ. මේතන බලන්න හිටපු මිනිස්සු නැගිටලා එළියට දිවලු. එතකොට කොහොමද මේ මහා කතාන්තරයක් තරමට මේ තිරයක රූපරාමු වැටෙන්නේ එන්නේ කොයි කාලේ වගේද? ඔව් ඒ සිනමාවේ තියෙන හරිම විශේෂත්වය තමයි 1890 ගණන් වල මේක පටන් ගන්නවා. අපිට අනිත් කලාවල අපි දකිනවා මේක වෙන්නේ හරි විශාල කාල පරතර ඇතුළ තමයි අලුත් දේවල්ට යන්නේ. නමුත් සිනමාව මේ තාක්ෂණයත් එක්ක ආව හින්දාමදු හරි ඉක්මනින් මේකේ අලුත් දේ මුණ ගැහෙනවා. මොකද මිනිස්සුන්ට හරිම මේක මැජික් එකක් නේ එකපාරටම. ඉතින් ඒක නිසා ඔවුන් අලුත් දේවල් හොයාගෙන යන දේවල් ඉතා ඉක්මනින් වෙන්නේ. තවත් අවුරුදු 4කින් 5කින් එක චරිත අපිට මෙතෙන්ද මතක් කරන්න පුළුවන්. මේක දීර්ඝ සාකච්ඡාවක් විදිහට ඒ පැත්තට යන්න ඕනේ නැති නිසා මම වැදගත් චරිත විතරක් මතක් කරන්න. 1903 අවුරුද්ද වෙනකොටම හම්බෙනවා එක පුද්ගලයෙක්. ඔහුගේ නම එඩ්වින් එස් පෝටර්. ඔහු හදනවා චිත්‍රපටයක්. ඒ චිත්‍රපටයේ නම මහා දුම්රිය මංකොල්ලේ The Great Train Robbery. මේ චිත්‍රපටය ලෝකේ ඉතිහාසය වෙනස් කරනවා සිනමාවේ. ඔහු මේකෙදි කතන්දරයක් කියන මීට කලිනුත් කතන්දර කියන්න පුළුවන් බව තේරුම් ගත්තා හිටියා. නමුත් මේකෙදි තමයි ඊටාම් පැහැදිලිව මුල මැද අග සහිතව කතාවක් කියන්නේ. මංකොල්ලකාරයෝ ටිකක් ඇවිල්ලා දුම්රියක් මංකොල්ල කාලා ඔවුන්ගේ ඒ මගින්ගේ තියෙන මුදල් අරගෙන යන හැටි, ඒකට එරෙහි වෙන දුම්රිය ස්ථානයක ඉන්න ස්ථානාධිපතිවරයාගේ දුව ගිහිල්ලා පොලිසිය එකතු කරන් එන හැටි, ඊට පස්සේ මේ මංකොල්ලකාරයෝ ටික අල්ල ගන්න හැටි. ඉතින් මෙතෙන්දී ලෝකෙටම එනවා හැඟීමක් සිනමාව කියලා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි කියලා. නිකන් චලනය වෙන රූපරාම විතරක් නෙවෙයි, ලෝක කතන්දරයක් කියන්න පුළුවන් මේ මාධ්‍යයක් කියලා. ඉතින් ඒකේ ඒ කොයිතරම් වෙනසක් ඇති කරාද කියන්නේ මේ චිත්‍රපටයේ පෙන්වලු අවුරුදු ගානක් ඇමරිකාවේ සිනමා ශාලාවල. ඉතින් අවුරුදු 15ක්වත් යන්නේ නැහැ. 1910 විතර කාලෙට එනකොට ලෝකේ සිනමාව කියන දේ විතාමත්ම විප්ලවීය වෙනසක් කරන්න පුළුවන් කලාවක් බව අඳුර ගන්නවා. 1910 දශකයේ මෙහාට එනකොටම ලෝක සිනමාවේ සියලුම තාක්ෂණික දේවල් අඳුනගත්ත චරිත කිහිපයක් හම් වෙනවා. හොලිවුඩේ මූල ආරම්භය එනවා ඒත් එක්කම. එතෙන්දී හම් වෙන චරිතයක් තමයි ඩේවිඩ් වෝවික් ග්‍රිෆිත් කියලා කියන්නේ. ඔහු අද වෙද්දී හඳුන්වන්නේ සිනමා කලාවේ පියා කියලා. ඔහු තමයි සිනමාව කලාවක් හැටියට ගේන්න පුළුවන් කියලා අඳුනගත්ත කෙනා. සිනමාවේ තියෙන මේ තාක්ෂණික ආරම්භ ඒත් එක්කම මේ රූපරාමු හදන්නේ කොහොමද, දුර රූපය කියන්නේ මොකද්ද, සමීරූපය කියන්නේ මොකද්ද, ඇතුළු දේවල් ගැන ගොඩක් දේවල් ඔහු අරගෙන එනවා. ඒත් එක්කම අනිත් වැදගත් වෙන පුද්ගලයා තමයි ඒ දශකයේදීම එන අදටත් අපි කතා කරන චාලි චැප්ලින්. ඇයි චාලි චැප්ලින් වැදගත් වෙන්නේ මේ සිනමාවට? ඔව්, චැප්ලින් ගැන මම හරිම කැමතියි කතා කරන්න. මොකද චැප්ලින් තමයි සිනමාවට මනුෂ්‍යත්වය එන්නත් කරේ. සිනමාව ඇතුලේ කතන්දර කියන්න පුළුවන් වුණාට සිනමාව හරහා මිනිසත්කම ගැන කතා කරන්න පුළුවන්. කලාවක තියෙන වටිනාම හරය එතනනේ තියෙන්නේ. චැප්ලින් අරන් එනවා සිනමාව ඇතුළට මනුෂ්‍යත්වය. ඔහු හදනවා චිත්‍රපටි මුල් කාලේදී හදනවා අපි කියනවට තනි රීලේ සිනමාපටි කියලා. විනාඩි 10කින් විතර ඉවර වෙන ඔක්කොම. ඊට පස්සේ ඔහු දිග චිත්‍රපටි හදනවා. විශාල කාලයක් ඔහු චිත්‍රපටි හදනවා. නමුත් නිහඬ යුගයේ ඔහු හදපු චිත්‍රපටි තමයි
අද වෙනකනුත් පිළිගන්නේ ලෝක සිනමාවේ විශිෂ්ටම චිත්‍රපටි කියලා. ඔහු හදපු චිත්‍රපටි අතරින් මට කීපයක් මතක් කරන්න පුළුවන් Modern Times, The Kid, ඒත් එක්කම City Lights, Gold Rush, ඒ වගේම ඔහු දෙවන ලෝක යුද්ධ වෙලාවේ හිට්ලර්ව විවේචනය කරමින් හදන චිත්‍රපටයක් The Great Dictator. මේ වගේ චිත්‍රපටි ඉතාම විශිෂ්ට චිත්‍රපටි. ලෝකේ ඔහු බැලුවල්මට අඳුනගන්නේ හාස්‍ය නිපදවන විකට නළුවෙක් හැටියට. නමුත් ඔහුගේ චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ හාස්‍ය විතරක් නෙමෙයි. ඔහුගේ චිත්‍රපටය ඇතුලේ hina වෙලා අවසානයේ දෙන්නේ කඳුල කියලායි සිනමා විචාරකයෝ කියන්නේ. කඳුල කියන්නේ මිනිස්සුන්ට අපහු දුක ඇති වෙන්නේ මේ මිනිස් ජීවිතයේ තියෙන වේදනාව, අනිත් පැත්තෙන් අසිරිය මිනිසත්කම තේරුම් ගත්තාමයි. ඔව් දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ වැඩසටහන පිළිබඳව කලින් කතා කරද්දී අපි මේකට හදපු අපි සැකිල්ලේදී අපි හිතුවා මොකක් හරි චිත්‍රපටයක් මේ ඔබ කියන දේවල් අඩංගු වෙලා දකින්නට පුළුවන් චිත්‍රපටයක් තියෙනවා නම් ඒක මම හිතන්නේ අපේ ජනතාවට අපේ අසන්නන්ට ගිහිලිවලා අන්තර්ජාලයේ හරි ගිහිලා බලන්න තියෙනවා නම් ඔබ කියන තොරතුරු ඔබ කියන ගුණාංග නැවතත් ගිහිලා බලන්නට හැකියාවක් තියෙනවා. එතකොට උන් අර කලින් නොදකපු සිනමාවක් දකින්නවා කියන අදහස තමයි තිබුණේ. අද මේ චාල් චැප්ලින් හරහා අපි දැන් කීප දෙනෙක් පිළිබඳවම අදහස් හෝමාර කරගත්තා. අද මොකද්ද මේ ඔබ ගත්තු උදාහරණයකට ගන්න චිත්‍රපටය මොකද්ද? අපේ ජනතාව අපේ ආසන්නන්ට ගිහිලිවලා බලලා මේ ඔබ කියපු ගුණාංග බලන්නට පුළුවන් චිත්‍රපටය මොකද්ද? ඔව් මම පෞද්ගලිකව නම් මට කියන්න තියෙන්නේ චැප්ලින්ගේ ඕනම චිත්‍රපටයක් හොයාගෙන බලන්න කියලා. නමුත් අපිට එකක් තෝරගන්න වෙනවනේ. ඉතින් එතෙන්දී මම කැමති ගේන්න මමත් බොහොම ආදරය කරන ඒත් එක්කම ඇමරිකානු සිනමාවේ එදා මෙදා තුර බිහිවෙච්ච චිත්‍රපටි හොඳම චිත්‍රපටය ඇතුලේ එකක් හැටියට පිළිගන්න City Lights කියන චිත්‍රපටය. City Lights චිත්‍රපටය විතරක් නෙමෙයි චිත්‍රපටි ගණනාවකම අපිට චැප්ලින්ගේ චරිතය හම්බෙන්නේ එක සුවිශේෂ චරිතයක් හැටියට. ඒ චරිතය චිත්‍රපටවල හඳුන්වන්නේ Little Tramp. එහෙම නැත්නම් පුංචි පාදඩය. ඔහු පාදඩෙක්. නමුත් ඔහු මහත්යෙක් හැටියට හැසිරෙන්න හදනවා. හැම චිත්‍රපටයකම ඒ චරිතය තමයි අපිට එන්නේ. අපිට ඔහුගේ ස්වරූපය අපි ඡායාරූපවල හැමතැනම දකින්නෙත් ඒ විදිහටමයි. ඉතින් මේ චිත්‍රපටය හැමෙන පුංචි පාදඩයට තියෙන මේ ට්‍රැම්ප්ට ශේෂ චරිත දෙකක් මේ චිත්‍රපටයේ තියෙනවා. City Lights චිත්‍රපටයේ. ඔහුට මුණ ගැහෙන අහම්බෙන් ඔහු යන අතරමඟ පාරක වාඩි වෙලා මල් විකුණන ඉතාම ලස්සන තරුණියක්. මේ තරුණිය අන්ධයි කියලා ඔහු හඳුනගන්නේ අහම්බෙන් මේ පොලිසිය නොමග යවන්න බලාගෙන කාර් එකකින් බහැලා එතන අපි දකින්නකොට ප්‍රේක්ෂකයාට එකපාරටම hina යනවා. පාරට බහැලා යනකොට මේ තරුණිය මොහුට මලක් විකුණන්න උත්සාහ කරනවා. මොකද කාර් එකෙන් බහැපු දොරේ සද්දෙට හිතනවා මේ ධනවතෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ තරුණියත් රවට්ටලා මොහු යනකොට මොහුට අහම්බෙන් තේරුම් යනවා මේ තරුණිය අන්ධයි. ඒ මොහොතේ ඉඳන් ඒ තරුණිය දිහා බලන ඉන්න ඔහුට මේ තරුණිය කෙරෙහි ආදරයක් ඇති වෙනවා. මේ චිත්‍රපටයේ දිවෙන්නේ මේ තරුණිය කෙරෙහි ඔහුගේ තියෙන ආදරයත් එක්ක. ඉතින් නමුත් තරුණියගේ ඇස් අන්ධ නිසාම ඔහුට ඇය ගැන තියෙන ආදරෙත් එක්ක වැඩ කරනකොට උට තවත් සුවිශේෂ චරිතයක් හම්බ වෙනවා. ඒ තමයි ධනවතේ. මේ ධනවතාට කොච්චර සල්ලි තිබුණත් ඔහු ජීවිතය ගැන කලකිරලා ඉන්නේ. ඒ නිසා ඔහු සියවිදින නසා ගන්න උත්සාහ කරනවා. මේ චරිත දෙක අතර දෝලණය වෙන පුංචි පාදඩය ඔහු අර සියවිදින නසා ගන්න යන ධනවතාව රැක ගන්නවා. ඔහු හොඳටම වීමත් වුණාම මේ ධනවතා ඔහු ඉතා හොඳ මිනිහෙක් වෙනවා. හැබැයි වෙරි හිඳුනහම ඒ මනුස්සයා හරිම භයානක මිනිහෙක්. ඉතින් මේ දෙපැත්තට තියෙන මේ ප්‍රතිවිරෝධයත් එක්ක චිත්‍රපටයේ විශාල හාස්‍යයක් එක්ක යනවා දිගින් දිගටම. නමුත් අවසානයේදී මේ පාදඩය තමන්ගේ සියලුම ජීවිතයේ තියෙන සියලුම දේ කැප කරමින් ඔහුගේ කොටින්ම ඔහු අන්තිමට හිරේට යමින් ඔහු කටයුතු කරන්නේ අර තරුණියගේ ඇස් දෙක පාදන්න. ඉතින් චිත්‍රපටයේ අවසානයේ යනකොට ජීවිතය ගැන ධනවතුන්ගේ ස්වරූපයන් ගැන මනුස්සත්වය ගැන ඉතාම විශාල දෙයක් වෙනවා. චිත්‍රපටයේ මුල ඉඳන් අපි හොඳටම hina වෙනවා. ඔහු බොහෝ දේවල් කරන මේ තරුණියට උදව් කරන්න. Tamanට බැරි බොක්සිං ගහන්න යනවා. ඊට පස්සේ ඔහු අනිත් පැත්තේ කෙනාගේ මුෂ්ටි ප්‍රහාරයෙන් හැංගෙන්නේ අර මැද ඉන්න මේක විනිශ්චය කරන කෙනාගේ පිටිපස්සේ හැංගිලා. මේ හැම දෙයකටම ශාලාව බිම පෙරලි hina වෙන්න පුළුවන්. නමුත් අන්තිමේදී අපිට හම්බෙන්නේ කඳුළු පිහ එළියට යන අය. මොකද මනුෂ්‍යත්වය. ඒ වගේම තමයි මෙම චිත්‍රපටයේ කිසිම වචනයක් නැති වුණත් සංගීතය හරිම චැප්ලින්ගේ චිත්‍රපටවල විශේෂත්වය ඔහුමයි ලියන්නේ, ඔහුමයි ප්‍රධාන චරිතය, ඔහුමයි අධ්‍යක්ෂණය කරන්නේ. බොහෝ චිත්‍රපටවල සංගීතයත් ඔහුගේ නිර්මාණය. අපි මේ වාදනය කළේ ඇත්තටම කලින් මේ වැඩසටහන පටන් ගන්නකොටත් අපි මේ ඊළඟට වාදනය කරන්නට යන්නේ එම චිත්‍රපටයේ එන ඒ වාදන අංග කීපයක් එකතුවක්. ඉතින් බොහොම ස්තුතියි ප්‍රියන්ත අද පෙන්දිරියට ඇවිල්ලා මේ අපේ අසන්නන්ට මේ ජගත් සිනමාව පිළිබඳව ඉතිහාසය පිළිබඳව කෙටියෙන් හඳුන්වලා දීලා මේ වැඩසටහන් මාලාව ආරම්භ කිරීම පිළිබඳව අපි නුදුරු දිනකම හමු වෙමු. එතෙක් ඔබට
ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ඉතින් අසන්නනී අප ඔබගින් සමුගන යන්නටයි සූදානම. බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 10 පන්දු 4කදී මේ වෙනකොට එක කඩුලක් දැවී ලකුණු 45ක් රැස් කරගෙන සිටිනවා. අද වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ උපුල් පාදක විධාන මා අහුට සහාය සුජීව මුදලිගේ ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 10ට අප ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සෝදායක සතියක්.